නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ අවිජ්ජාභික්ඛවේ පුබ්බංගමා අකුසලානං ධම්මානං සමාපත්තිය අනුදේව අහිරිකං අනුත්තප්පං විජ්ජාචකෝ භික්ඛවේ පුබ්බංගමා කුසලානං ධම්මානං සමාපත්තිය අනුදේව හිරොතප්පාතිති ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ මේ මොහොතට සහභාගී වෙන්නා වූ පවුලේ පින්වතුන් ප්‍රමුඛ කොට සිටින්නා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැවර පින්වතුනි ඔබ අපට ඉදිරිපත් කරනවා අවිද්‍යාව දුරු වී විද්‍යා විමුක්තිය ලබා ගැනීම පිළිබඳව කරුණු පැහැදිලි කරන ධර්ම දේශනාවක් කරන්නයි කියලා. මෙය ආධුනිකයන් සඳහා පහසු වෙන දෙයක් නෙවෙයි. එක්වර ධර්ම ශ්‍රවණය කෙනෙකුට කරන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේක. අපට මේ පැහැදිලි කිරීම ගැටලුවක් නෙවෙයි. අපි ඔබේ ඉල්ලීම ඔබේ යහපත සඳහාත් සමස්ත ප්‍රඥා නාලිකාවේ ශ්‍රාවක පිරිසගේ දැනුමේ දියුණුව සඳහාත් පැහැදිලි කරන්න උත්සාහ කරමු. එවෙනුයි එම කරුණ තිබෙන මාතෘකා පාඨයක්ම මා ධර්ම දේශනාව වශයෙන් තෝරාගත්තේ. සූත්‍ර දේශනාව වශයෙන් ඔක්කොම පැහැදිලි කරන්න නෙමෙයි මම ගත්තේ. ඒකේ තියෙන තේමාව අරගෙන ඊට පස්සේ අපිට මේක අපේ ජීවිතවලට ගලපන්න පුළුවන්. සැබවින්ම අවිද්‍යාව කියන පදේ ලෝකේ තියෙනවා. අධ්‍යාපනයේදී ඒක උගන්වනුත් ලබනවා. අවිද්‍යාව සහ අවිජ්ජා එකක් නෙවෙයි දෙකක්. අවිජ්ජා කියන්නේ අවිද්‍යාව තුළ තියෙන තුනෙන් එකක් විතරයි. අවිද්‍යාව තුළ තවත් තුනෙන් දෙකක් ಜಾතිත් තියෙනවා. නමුත් එය අනුගමනීය ප්‍රතිපදාවක් මට්ටමට දියුණු කරන ලද අර්ථයකින් සමාජයේ භාවිතා වෙන්නේ නැහැ. නොදැනීම කියලා කියයි. චතුරාර්ය සත්‍ය නොදැනීම කියලා කියයි. ඒ වචනෙන් උත්තර දෙන්න පුළුවන් අය ඉන්නවා. නමුත් අපි ඒ අර්ථයේ ජනනය කරන්නට නෙමෙයි මේක ගන්නෙ මේ. බුදුසමයේ කරුණු දෙකක් මට පැහැදිලි කරන්න කියලා කිව්වොත් කරුණු දෙකකින් පැහැදිලි කරන්න කිව්වොත් එහෙම සම්පූර්ණ බුදුසමය මා කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ නොව සමාජයේ මානව වර්ගයේ ක්‍රියාකලාපයට අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා. බුදුන් වහන්සේ ලෝට එලි කළ දෙයට මම කියනවා විද්‍යා විමුක්ති කියලා. ඒ අවිද්‍යා අන්ධකාරයේ අතපතගාමින් භවගමන සසර ගමන ඇවිදින අයට එයින් මිදීම සඳහා හෙලි කළ මඟ තමයි විද්‍යා විමුක්ති කියන්නේ. එබැවින් මේ අවිද්‍යා පදය පොතේ තියෙන අර්ථයෙන් තේරුම් ගන්නවට වඩා ජීවිතයේ ඒකකයක් වශයෙන් තේරුම් ගන්නවට වඩා ඔබ ජීවත් වෙනකොට ගත කරන්නා වූ ජීවිතය තුළ පාවිච්චි කරන්නා වූ සිව්විරියව්වේ සිව්විරියව් තුළ පාවිච්චි කරන්නා වූ පංචද්වාරයට එන්නා වූ අරමුණු වල මුලාවේදී සිදුවෙන දෙයක් වශයෙන් අවිද්‍යාවත්. ඒ මුලා වෙන මොහොතේම මුලා නොවෙමින් ගැලවෙන ආකාරය විද්‍යා විමුක්තිය වශයෙන් උත්. සිදුවෙන දේ අවිද්‍යාව පත්‍ය සංඛාරා වශයෙන් උත් ගැලවීම විද්‍යා විමුක්තිය වශයෙන් උත් තේරුම් ගන්නට තරම් ශ්‍රාවක පිරිස තථාගත බුදු පියාණන් වහන්සේගේ සදහම් මඟ විශ්වාස කරන ශ්‍රාවක පිරිස සත්පුරුෂ සංසේවයේවත් ඒ කරුණු පැහැදිලි කරන අයගේ ඇසුර තුළින් සද්ධර්ම ශ්‍රවණය තුළින් තේරුම් ගන්න ඕන.
තේරුම් ගැනීම තුළ ඔබට අවිද්‍යාව පත්‍ය ඔබ තුලින් තේරේවි. ඔබේ සිත තුලින් තේරේවි. විද්‍යා යුක්තිය සඳහා තමන් කොමක් කළ යුතුද කියන එක පිළිබඳව එතකොට තේරුම් ගන්න පුළුවන් වේවි. මෙහි සඳහන් කරලා තිබෙනා වූ පාට දෙකක් පමණක් අපි අරගෙන එතනින් එහාට මේක සරලව අරන් යමු. මොකද මේකේ ගාථා කීපයක් තියෙනවා. මේ ගාථා විවෘත කරන්න ගියොත් ඔබට සමහරට තවත් අපහසු වෙන්න පුළුවන්. මොකද අපි මේක ඔබගේ ජීවිත තුලින් ඔබේ ඇස කන නාසය තුලින් තමයි මේක සරලව පැහැදිලි කරන්නේ මෙන්න මේකයි අවිද්‍යාව කියන්නේ කියලා. දැන් මේක පෙන්නනවා මේක මං හිතන්නේ අංගුත්තර නිකායේ දෙකොනිපාතේ පොත. දිනක් තථාගත බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා කළ ආමන්ත්‍රණයක සඳහා භික්ෂුන් වහන්සේලා සඳහා කළ ආමන්ත්‍රණයකදී තමයි උන්වහන්සේලාට මේ කරුණ පැහැදිලි කරලා තිබෙන්නේ. එයින් කියවෙන්නේ භික්ෂුන් සඳහා පමණයි කියන එක නෙමෙයි. තමන් ඉස්සරහා හිටපු පුද්ගලයන්ට කරන ආමන්ත්‍රණයක් පමණයි මේ පදය. හොරෙක් හිටියනම් චෝර කියලා කියයි. රජෙක් හිටියනම් රාජ කියලා කියයි. ගෘහපති හිටියනම් ගෘහපතිය කියලා කියයි. අන්න ඒ ආමන්ත්‍රණයක් පමණයි. වැඩිපුර උන්වහන්සේ ඉස්සරහා සවන් දුන්නේ භික්ෂුන් බැවින් බොහෝ විට භික්ඛවේ කියලා තියෙනවා. ඒ අපට ආйти නැති වැඩක් කියලා බැහැර කරන්න කවුරුත් කල්පනා කරන්නට අවශ්‍ය නැහැ. කවුරුත් ඉන්නේ අවිද්‍යාවේ විද්‍යාවේ මුක්තයට යන්න ඕන කෙනෙකුට ඒක අදාළ වෙනවා. මහණනි පෙරටු වෙනවා පුබ්බංගමා කියන්නේ පූර්වාංගම වෙනවා. මේ අවිද්‍යාව කියලා කතා කරන්නා වූ මුලාසහගත ස්වභාවය අකුසලානං ධම්මානං සමාපත්තියා අන්න ඒකට අවිද්‍යාව ප්‍රදාන වෙනවායි කියලා තියෙන්නේ. අකුසල ධර්මයන්ගේ රැස් කිරීම පිණිස අවිද්‍යාව ප්‍රදාන වෙයි. ඔන්න අපිට එනම් අකුසල ධර්මයන් රැස් කිරීම නෙවෙයි අවිද්‍යාව. ඒකට ප්‍රධාන වෙන දේ අවිද්‍යාව කියලා පෙන්නනවා. අකුසල ධර්මයන් රැස් කරන්නේ මිනිසා සිතින් කයෙන් වචනෙන්. එහෙනම් අවිද්‍යාව මිනිස්සුන්ගේ සිතේ තියෙන දෙයක්. පොතේ නෙවෙයි. ඒකට තව උදව්වක් පෙන්නනවා අහිරිකං අනුත්තප්පං. එහි විපාකයට එහි දුකට ඇති ලැජ්ජා නැති බය නැති බව. අහිරිකනුත්තප්ප කියන්නේ පවට ලැජ්ජා නැති බිය නැති බව. ඒක පස්සෙන් තව උදව් කරනවා කියලා තියෙනවා. ඒ දෙකක් තියෙනවා නම්. ඔන්න එක පදයක් ගන්න. අනිත් පදය විජ්ජාචකෝ භික්ඛවේ පුබ්බංගමා කුසලානං ධම්මානං. කුසල ධර්මයන්ගේ රැස් කිරීම කියන වචන මේකේ තියෙනවා. නමුත් රැස් කිරීම කියලා පාලියේ නැහැ. අනේ එතන අපි වරද්දා ගන්නවා. විද්‍යාව පෙරටුවන්නේය. හිරියොතප් දෙක උදව් වෙනවා. මෙන්න මෙතන තමයි මේ සමාජය මේක ලෙහා ගන්නේ නැත්තේ හරියටම. ඔවුන් අකුසල ධර්මයන් කියලා පව් ගත්තොත් කුසල ධර්මයන් කියලා පින් ගත්තොත් වරදිනවා. මොකද මේ බුදු සමයේ තියෙනවා අකුසලයෙන් වෙන්නේ මේ කුසලයේ කියලා වෙන එකක්. ඒ නොතේරෙන පුද්ගලයාට පවෙන් වෙන්නේ පින් කිරීම කියලා එකක් තියෙනවා. තව ඒක වෙන එකක්. ඒ පවෙන් වෙන්නේ පින් කිරීම කියන කාරණාවේදී ඒ පවේ යෙදීම සහ පිනේ යෙදීම කියන කාරණාවේදී තමන්ගේ අනාගතයට විපාක විඳින්න බැඳෙන හේතු වලට කියන්නේ අபிසංකාර කියලා. අபிසංකාර කියන පදේ පව් වලට විතරක් නෙවෙයි තියෙන්නේ. අපුණ්‍ය ආபிසංකාර, පුණ්‍ය ආபிසංකාර, අනිජ්ජාபிසංකාර. ඒ අභිපදයෙන් පාවිච්චි කරන්නේ ඔහු සසරක් හදා ගන්නවායි කියන එක. එහෙනම් එකෙන් කියවෙනවා පවෙනුත් අනාගත සසරයක් හැදෙනවා. පිනෙනුත් අනාගත සසරක් හැදෙනවා. ධානයෙනුත් අනාගත සසරක් හැදෙනවා. ඒ බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මිනිසා දියුණුව සොයාගේ ගමනේදී ඒකට වඩා එකක් දියුණු පියවරවල් මේවා.
එතකොට පුණ්‍යාභි සංකාරයේ පමණක් නොව පුණ්‍යාභි සංකාරයත් ආනිජ්ජාභි සංකාරයත් අවිද්‍යාව තුළ කියලා ලෝකයා තේරුම් ගන්නේ නැහැ. ඒ වුණාට පරිවිමංශන සූත්‍රය හොයලා බැලුවොත් අවිද්‍යාගතෝ යම් භික්කවේ පුරුෂ පුද්ගලෝ මහණෙනි ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගිහියෙක් හෝ පැවිද්දෙක් මේ අවිද්‍යා නැමැති අඳුර තුල සිටමින් අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පෞරස් කරයිද පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤාභි සංකාර රැස් කරයිද ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජ කර්ම හේවත් ධාන කුසල කර්ම රැස් කරයිද සිත පවට උපගත වෙනවා පිනට උපගත වෙනවා ධානට උපගත වෙනවා ඒ අනුව සිතේ පැවැත්ම සිදු වෙනවා දැන් මේකේ පෙන්නනවා අපුඤ්ඤාභි පුඤ්ඤාභි ආනිජ්ජාභි සංකාර තුනටම මුල අවිද්‍යාව කියලා අන් එතන තේරුම් ගන්න ඕන මේ සමාජයේ පාසල් අධ්‍යාපන තුළ සාමාන්‍ය අධ්‍යාපන තුළ උගන්වන කාරණාවේදී එහෙම අර්ථයක් ජනනය වෙන්නේ නැහැ. සමාජයේ සමස්තයක් වශයෙන් පිළිගන්නේ පව නරකයි පින හොඳයි කියලා. හොඳයි තමයි. පිනට වඩා ධානයත් හොඳයි. හැබැයි ධානයටත් වඩා ලෝකෝත්තර කුසලයේ හොඳයි. අන්න එහෙමයි මේ හොඳ යන්නේ. එතකොට මේක හතරට බෙදුවොත් තුනේක අනුපාතයට අපුඤ්ඤාභි සංකාරයේ පුඤ්ඤාභි සංකාරයේ අනිජ්ජාභි සංකාරයේ සමානයි අවිද්‍යාපච්චය සංකාරා. අකුසලයේ ලෝකෝත්තර කුසලයේ විද්‍යා විමුක්තිය. දැන් ඔබ අහන්නේ විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙන හැටිනේ. විද්‍යා විමුක්තිය සාක්ෂාත් වීම සඳහා මේ පවතින දහම් පැහැදිලි කිරීමේ පැටලිලි සහගත ස්වභාවය අපි නිරවුල් කරගන්න ඕන. ලෝකයා කතා කරනවා පිනට කුසලයේ කියලා. නමුත් ඒකට කියන්නේ පුණ්‍යාභි සංකාරය භවගාමී කුසලය. භවයේ ගමන් කරන්න හේතු වෙන කුසලය ඇරුණාම ඒක භව නිරෝධගාමී කුසලය නෙවෙයි. නමුත් බුදුන් වහන්සේගේ ගැන්වීමේ අකුසලයෙන් වෙන්වීම නැමැති කුසලයක් තියෙනවා. නැත්නම් ලෝකෝත්තර කුසලයක් තියෙනවා. ඒක අபிසංකාරවලට අයිති නෑ. ඒක පෙන්වන්නේ විසංකාරගතං චිත්තං. සිත මේ අපුඤ්ඤාභි හෝ පුඤ්ඤාභි හෝ ආනිජ්ජාභි සංකාර ගත වීමෙන් මුදවා ගන්න එක විද්‍යාව. සංඛාර ගත වීම නෙවෙයි සංකාරගත නොවීම. එහෙනම් මේ අවිද්‍යා සංකාරයත් පොතේ නෙමෙයි අපි ළඟ සිදු වෙන්න ඕන. අවිද්‍යා සංකාරයට මුලාවෙන් වෙනුවට බුදුදහම තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඒ මොහොත විද්‍යා විමුක්තියටපත් වෙන මාවත ඉවර වෙන්න වෙනවා. මෙය අවුරුද්දකට එක වතාවක් හෝ ජීවිතයට එක වතාවක් අනුගමනය කරන්න ඕන. එහෙම එක දවසක ක්‍රියාවලියක් නෙමෙයි. නැවත නැවතත් හුස්ම ගන්නාසේ බඩගිනි වෙනකොට නැවත නැවතත් ආහාර ගන්නාසේ නිදිමත එනකොට දිනපතා නැවත නැවතත් නිදා ගන්නා වශයෙන් නැවත නැවතත් මොහොතක් පාසාම අවිද්‍යාව දුරු වීමෙන් විද්‍යා විමුක්තිය සෝවාන් ආදී මාර්ගපිළිවෙලින් සාක්ෂාත් වෙන්නේ. සෝවාන් වලින් එහාට සාක්ෂාත් වෙන දෙයක් විද්‍යා විමුක්තිය. ඊට මෙහා පැත්තේ ඕන එකක් අවිද්‍යාපච්චය සංඛාරා කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට අපි මේ පටිච්චසමුප්පාද දහම් පෙළක් කියලා එකක් ඉගෙනගෙන තියෙනවානේ. ඒක තිබෙනවා ඔක අවිද්‍යාපච්චය සංඛාරා කියලා. ඒක සිංහලට පරිවර්තනය කරලා තිනවා අවිද්‍යාව නිසා මිනිසුන් කුසල කර්ම රැස් කරයි. අන්න එතනින් නම් එනවා ඒක. කුසලත් කර්ම අකුසලත් කර්ම ධානත් කර්ම. එනම් සත්‍යය සසර ඇවිදින්නට කර්ම රැස් කිරීම අවිද්‍යාව තුළ. අන්න එහෙම දකින්න සමාජය කල්පනා කරලා නැහැ. පව් රැස් කිරීම පමණක් අවිද්‍යාව තුළ, පින් රැස් කිරීම විද්‍යාව තුළ කියලා හිතනවා සමහර විට. දැන් මේ කර්ම කියන වචන හතරට බෙදලා අරගෙන අර වගේ අනුපාත තුනකට බෙදුවොත් එහෙම මේ ත්‍රිපිටකයේ පවතින කර්ම වර්ග හතර සමහර සමාජය දන්නේ පාප කර්ම ගැන විතරයි.
සමහරු දන්නවා පාප කර්ම සහ පුණ්‍ය කර්ම ගැන. සමහරු දන්නවා පාප කර්ම, පුණ්‍ය කර්ම, ධාන කර්ම ගැන. නමුත් බොහෝ දෙනෙක් ඊටත් එහා පැත්තට තවත් කර්මයක් තිබෙන බව කර්මක්ෂය කිරීමේ කර්මය කියලා දන්නේ නැහැ. මේ කන්න කර්මයයි, සුඛ කර්මයයි, කන්න සුඛ කර්මයයි, කර්මක්ෂය කිරීමේ කර්මයයි කියලා හතර එකට අරගෙන අපි බෙදුවොත් අර කර්ම රැස් කිරීමේ කර්ම තමයි කන්න කර්ම කියලා කියන්නේ. පාප කර්ම. කර්ම රැස් කිරීමේ කර්ම තමයි සුඛ කර්ම කියලා කියන්නේ. කර්ම රැස් කිරීමේ කර්ම තමයි කන්න සුඛ කර්ම කියලා කියන්නේ. එතකොට පාප කර්ම, පුණ්‍ය කර්ම, පාප පුණ්‍ය කර්ම තුනම කර්ම. කර්ම රැස් කිරීමේ කර්ම. එහෙනම් ඒවා ඔක්කොම කර්ම මාර්ගය තුල නැත්නම් අවිද්‍යාව තුල. මේ තුනම ක්ෂය කිරීමේ කර්මය කියලා එකක් තියෙනවා. කර්මක් ක්ෂය කිරීමේ කර්මය. ඒක කර්ම රැස් කිරීම නෙමෙයි, කර්මක් ක්ෂය කිරීම. අරක අවිද්‍යාව, මේක විද්‍යාව. කර්ම රැස් කිරීම අවිද්‍යාව, කර්මක් ක්ෂය කිරීම විද්‍යාව. දැන් ඔබට විද්‍යාව විමුක්තිය සාක්ෂාත් වීම සඳහා ඔබට කර්ම රැස් කිරීම වෙනුවට කර්ම ක්ෂය කිරීම තේරෙන්න ඕන. මේ සඳහා තථාගතයන් වහන්සේ කළ නිර්දේශවල අප පිළිබඳව සාමාන්‍ය සමාජයේ කරන විවරණයට වඩා ගැඹුරු විවරණයක්, ඒ පිළිබඳව තේරුම් ගත් අයට සවන් දීම, ඇසුරු කිරීම හෙවත් සත්පුරුෂ සංසේවයෙන් සහ අනතුරුව උන්වහන්සේලා හෝ ඔවුන් පැහැදිලි කරන කරුණු ඔස්සේ සද්ධර්ම ශ්‍රවණයෙන් අදාළ තැනට ඇවිත් ඉන්න ඕන. ගයක් හදන්න අත්විවරම ප්‍රධාන වෙනවා වගේ මේ විද්‍යා විමුක්ති මග යාම සඳහා අවබෝධය අත්විවරමයි. එසේ නොමැතිව කවුරු හරි කිව්ව පවණින්, ඉඳගෙන හිටපු පවණින්, ඇස් දෙක පියාගත්ත පවණින්, මොකක් හරි කර්මස්ථානයක් දුන්න පවණින් මේක සිදු වෙනවයි කියලා හිතන්න එපා. මේක මොහොතින් මොහොත අපි අතර සිදුවෙන වරදක් මේ අවිද්‍යා සංකාරය කියන්නේ. ඒ මොහොතේම එයින් මිදෙන්න අපි දරිය යුතු උත්සාහයක් තමයි විද්‍යා විමුක්ති කියලා කියන්නේ. මොහොතින් මොහොත වරදිනවා නම් මොහොතින් මොහොත හදන්නත් ඕන. ඒ මොහොතේ වරදිනවා නම් ඒ මොහොතේම හදන්න ඕන. වැරදුනෙන් පස්සේ හදන්න බෑ ඒක. මෙන්න මෙහෙමයි මට මේක තරමක් දුරට විස්තර කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. අනතුරු මේ සිදුවන්නේ පොතේ නෙවෙයි. පොතේ පවතින්නේ ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ සිදුවෙනා වූ ඒ ධර්මතාවය පිළිබඳ පෙළ දහම. අපි පොතෙන් ගන්න ඕන අපි තුළ සිදුවෙන දේ පිළිබඳව පෙළ දහම් පෙළ. පෙළ දහම දෙපැත්තටම තියෙනවා. පෙළ දහම අවිද්‍යා සංකාර පැත්තටත් තියෙනවා. ඒක අපි ළඟ සිදුවෙන්නේ කොහොමද කියලා අපි තේරුම් ගන්න වෙනවා. පෙළ දහම විද්‍යා විමුක්තිය පැත්තටත් තියෙනවා. අන්න ඒක අපි තේරුම් අරගෙන අනුගමනය කරන්න ඕන. නමුත් මේ ඔබ ඉදිරිපත් කළ පෙළ දහම තරමක් අපහසුයි. මේවදු පෙළ දහම් 7ක් හෝ 8ක් මේ ත්‍රිපිටකයේ තියෙනවා. ඒ 8ම පාවිච්චි කරන්න ඕනේ නැහැ කෙනෙක්. එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. එදා සමාජයේ තිබුණ දහම් පෙළවල් ආශ්‍රයෙන් වෙන්න පුළුවන්. සර්වඥතා ඥානයේ ප්‍රතිඵලයක් වශයෙන් වෙන්න පුළුවන්. උන්වහන්සේ එකම න්‍යායක් පෙන්වන්න නැතුව න්‍යාය 8ක් විතර පෙන්වලා තිබෙනවා. නමුත් මොන න්‍යායෙන් ගත්තත් මේ අපි කතා කරන විද්‍යා විමුක්තියට තමයිපත් වෙන්නේ. අනිත් අය වෙන නමක් තියෙන්න පුළුවන්. දැන් මෙන්න මේ ඔබ ඉගෙනගෙන තිබෙන මෙන්න මේ පෙළ විතරක් ඔබ විශ්වාස කරන්න එපා. ඔය ඔබේ ජීවිතය අරගෙන ජීවිතය ඉස්සර ජීවිතය සහ මේ ජීවිතය සහ පසු මතු ජීවිතය කියලා තුනකට බෙදලා පෙර ජීවිතයේ කරන කුසල අකුසල කර්මයන්ගේ එකතු කිරීම අවිද්‍යාපත්‍ය සංඛාරා කියලා ළමින්ට උගන්වනවා. ඒ නිසා මේ ජීවිතයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව කියන කාරණා ටික උගන්වනවා මේ ජීවිතේට. ඊළඟ ජීවිතයට ජාති ජරා මරණ උගන්වනවා. මේ ආත්ම තුනේ පටිච්චසම්පාදයේ ළමින්ට උගන්වන හදපු පෙලක් කරුණාම කිසිම සත්‍යක් මේකේ නැහැ.
ඒක පටිච්ච සමුප්පාදයක් නොවේයි. පටිච්ච සමුප්පාදය කියන වචනට අර්ථයක් තියෙනවා. ඒ අර්ථයට කිසි විටකත් මේක ගැලපෙන්නේ නැහැ. ඔය ඉන්ද්‍රිය භාවනා සූත්‍රය තියෙනවා පටිච්ච සමුප්පන්නං. සූත්‍රවල තියෙනවා චක්කුංච පටිච්ච, සෝතංච පටිච්ච. ඒ පටිච්ච පදේ තේරුම මොකද්ද බලන්න. ඒක ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල මොහතකින් හමු වීමක්. අදාළ හේතු සහ ප්‍රත්‍ය හමු වීමක්. හමු වීම නිසා එක්වර හට ගැනීමට කියනවා පටිච්ච සමුප්පාද කියලා. හමු වීම නිසා එක්වර හට ගැනීමෙන් සසරට බැඳෙනවට කියනවා අනුලෝම පටිච්ච සමුප්පාදේ. හමු වීම නිසා හටගත්තාම බැඳෙන්නේ නැතුව අවසන් කරනවට කියනවා පටිලෝම පටිච්ච සමුප්පාදේ. පටිච්ච සමුප්පාදේ පොතේ තියෙන එකක් නෙමෙයි. මිනිස්සුන්ගේ ඇහැ තුල, කන තුල, නාසය තුල, දිව තුල සිදුවෙන ක්ෂණික ක්‍රියාමාර්ගයක්. ඇසට දකින්න බැරි සියුම්ම කල්පනා කිරීමෙන් ග්‍රහණය කරගන්න පුළුවන් දෙයක්. නම් ඇස තුළ නම් පටිච්චසමුප්පාදයේ සිදුවෙන්නේ ඇස තුළ තමයි අවිද්‍යා සංකාරය තියෙන්න ඕන. කන තුළ තමයි අවිද්‍යා සංකාරය තියෙන්න ඕන. නාසය තුළ තමයි අවිද්‍යා සංකාරය තියෙන්න ඕන. එපමණක්ද නෙවෙයි එතනම තමයි විද්‍යා විමුක්තිය තියෙන්න ඕන. මේ පසුගිය මොහොතක මා දේශනා කළා සංවර කියලා සූත්‍රයක්. ඒකේ ඔය ඇසේ කනේ නාසයේ දිවේ කයේ වරද්ද ගන්න එක අසංවරයේ විදිහටත් නිවැරදි කරගන්න එක සංවරයේ විදිහටත් දේශනා වෙලා තිබෙනවා. මේකට අපි තව මොනවද දැනගන්න ඕන? මේකට දැනගන්න ඕන අපි මව් කුසින් බිහි ජීවිතාසන දක්වා ජීවත් වෙන කයේ තනි පුද්ගලයෙක් කියන අදහස නෙවෙයි. එහෙම බලන්න බෑ අපිට මේක. කය සිතේ දෙකේ එකතුවක් කියලා දකින්න වෙනවා. කය තුල අවුරුදු 80ක් 90ක් පුද්ගලයෙක් වශයෙන් පෙනුණා වුණාට සිත තුල එහෙම එකක් නෑ. සිත තුල නිරන්තරයෙන් උපතක් සහ මරණයක්. ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසයෙන් දිවට, දිවෙන් කයට, කයෙන් සිතට සහ ඇස තුලමත් සතුටේ, දුකේ, කනගාටුවේ, ලෝභයේ, දේශයේ, මොහේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයේ හට ගැනීම සහ මරණයක්. කයින් එක පුද්ගලයෙක් හිටියට සිතින් මොහොතක් පාසා මිය යනවා. මේ න්‍යාය බුදුන් වහන්සේ එලි කරලා තිබෙනවා අපි පිළිගන්න ඕන. මේ න්‍යාය අපිට ඊට පස්සේ ආශිර්වාදයක් වෙනවා තේරුම් ගත්තාම. කොහොමද අංගුත්තර නිකායේ ඒකක නිපාතේ මේ න්‍යාය පැහැදිලි කරලා තිබෙන්නේ? නාහං වික්ඛේ අඤ්ඤං ඒක ධම්මං සමනුපස්සාමි. මහණෙනි මම මේ අන්න එක දහමක් දකින්නේ නැහැ මගේ බුදු ඇසින්වත්. යං එවං ලහු පරිවත්තං යතිදං චිත්තං. කිසියම් ආකාරයකට හටගත්ත ගමන්ම නැසෙනවද වේගෙන් සිත තරම් වෙන දෙයක් ලෝකේ නැහැ. ඒ සඳහා උපමාවක්වත් කරන්න මමවත් සමත් නැහැ කියලා බුදුන් වහන්සේ වදාරනවා. මෙන්න මේ චිත්ත න්‍යාය ඔබ තේරුම් ගන්න ඕන, ඔබ තුල සිදුවෙන බව පිළිගන්න ඕන. කුඩා දරුවෙක් වැඩට යන ලෑස්ති වෙච්ච අපච්චිගේ අතේ ඉඳගෙන අඬනවා යන්න බෑ කියලා. දාලා යන්න බෑ අපච්චි කියලා. අම්මා අනිත් පැත්තෙන් චොක්ලට් එකක් හරි මොකක් හරි පෙන්නපු ගමන් අපච්චි අමතකයි චොක්ලට් එකට හිත ගියා. අන්න වෙනස් වුණා සිත. ඔබත් කිසියම් ආකාරයක දුකකින් ඉන්නවා. ඔබට දරුවෙකුගේ හරි නැත්නම් කෙනෙකුගේ හරි විභාග සමත් වෙන ප්‍රතිඵලයක් හම්බ වෙනවා. ඔබ දුක පැත්තකින් තියලා උද්දාමයටපත් වෙනවා. දුක ඉවරයි සතුට ඉපදුනා. අන්න එහෙම ඔබ තුළ මේ එක එක දේවල් ඉපදීමක් මැරීමක් තියෙනවා කියන එක පිළිගන්නකෝ ඇත්තක් නේ. අන්න එහෙම බුදුන් වහන්සේ පැහැදිලි කරන්නේ මව් කුසෙන් ඉපදීමක් මැරීමක් ගැන විතරක් නෙමෙයි. ඒක මේ ඉපදීම මැරීම තුලින් ඉපදින්න හේතු තිබ්බහම තිබුණ දෙයක්. ජීවිතය තුළ නැවත වතාවක් සිත් වශයෙන් ඇසෙන් කනේ නාසයේ දිවේ කයේ ඉපදෙමින් නැසෙනවා. ඉපදෙමින් නැසෙන කාලය තුළ ඉතිරි නැතුව අවසන් වෙන්නේ නැති ලෙස ඉතිරි වී අවසන් වෙන්නට අපි විසින් ගෙතීමක් නැත්තම් වරදක් කරනු ලබනවා. අන්න අවිද්‍යාව. සසර මේ මොහොතේම නිම කරන්න තියෙන වෙනකොට සසර හදන්න අපි ලෑස්ති කරගන්නවා. ලහු පරිවර්තන අපිට අමතක වෙනවා. මෙන්න මේ නිසා මේ ලබාගත් මොහොතේ පවෙන් හෝ පිනෙන් හෝ ධානයෙන් ඔබ සසරට අනාගත සසර සඳහා හේතුවක් තියනවාද? ඒ තියෙන ඕන එකක් අවිද්‍යාව. මේ මොහොතේ ඔබට සසර හදන්න නැතුව අවසන් කරන්න පුළුවන්ද? ඒකට අර ලහු පරිවර්තන න්‍යාය උදව් කරගත්ත හැකි.
ඒකට කියනවා සාක්ෂාත් වෙනා වූ විද්‍යා විමුක්තිය. සාක්ෂාත් වෙනවා කියන එකේ තේරුම පාඩම් වෙනවා, තේරෙනවා, පේනවා කියන එක නෙමෙයි. Tamanට හිමි වෙනවා කියන එක. දැන් ඉතින් මම සෑහෙන දුරක් ඔබට මේක පැහැදිලි කරන්න උත්සාහ කළා. ඊටු ටික පැහැදිලි කරන්න මේ ත්‍රිපිටකයේ තිබෙන පෙළ දහම ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල සිදුවෙන ආකාරය පිළිබඳ ඔබට වැටහීමක් තියෙන්න ඕන. මම ඒක පැහැදිලි කරනවා හැමින් ඔබ ගෝචර කරගන්න. අන්න එහෙම ඒකට තමයි පෙළ දහම කියන්නේ. දැන් අපිට මේ ලෝකේ ජීවත් වෙනකොට දොරවල් පහටම රූප, ශබ්ද, ගන්ධ, රස හමු වෙනවනේ. ඕක තථාගතයන් වහන්සේ තව විදිහකින් පැහැදිලි කරනවා. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥානං තින්නම් සංගතිපස්සෝ කියලා. ඕන තරම් ඔබ ඔය දේශකයන් වහන්සේලා ඕක කියනවා අහලා ඇති. මම දහස් වතාවක් කියලා ඇති. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජ සෝත විඥානං තින්නම් සංගතිපස්සෝ දොරවල් 6ටම තියෙනවා. මේ ඇසට ඇසේ පෙනීම ඉදිරියෙන් තිබෙන රූපයක සෙවණැල්ල එහෙම නැත්නම් සිහිපත් කර දීම. ඒ පිළිබඳ මේ තුන එකතු වෙනවා. තුන එකතු වෙනහම මෙතන හට ගන්නවා පැරණි සංකල්පයක් හිතට එනවා. මේ තුන එකතු වීම පස්සේ කියලා නෙමෙයි තේරුම් ගන්න ඕනේ. මේ තුන එකතු වීමෙන් Taman මින් පෙර හදාගත්තා වූ බයක්, කනගාටුවක්, දුකක්, ශෝකයක්, වෛරයක් ඒ මොහොතේ හිතට එනවා. මලමින්ඩියට පණිනවා කියලා මම කියන්නේ. මලාතීතයක් වර්තමානයට ඇදලා ගන්නවා කියලා මම කියන්නේ. දැන් මෙන්න මේක ඇහැ තුළ සිදු වෙනකොට කියනවා ස්පර්ශය ප්‍රත්‍ය වෙනවා විඳින්න. හතුරා නම් හතුරා වශයෙන් දුක් විඳින්න, මිතුරා නම් මිතුරා වශයෙන් සැප විඳින්න. ඇලෙනවා නම් ඇලෙන්න, ගැටෙනවා නම් ගැටෙන්න. ඒත් පස්සපච්චා වේදනා එහෙත් තියෙනවා, කනෙත් තියෙනවා, නාසෙත් තියෙනවා, හයටම හරි කාලයට අනුව අපි එහෙම කෙටි කරන්නේ නැත්නම් ඔක්කොම කියන්න වෙලාවක් නැහැ. දැන් වේදනාවෙන් නතර වෙන්න බෑ. වින්දොත් ඒ විඳින ආකාරයේ සැප හෝ දුක් හෝ උපේක්ෂා අනුව ඒකට ඔබ ඇලීමක් හෝ ගැටීමක් ඇති කරගන්නවා. ඇස තුළ අති ඉස්සර ජීවිතය තුළ එහෙම නෙමෙයි මතක තියාගන්න මේ මොහොතේ ඇස තුළ. ඉස්සර කාරණයක් උදව් වෙනවා. ඊයේ ඇති වෙච්ච තරහද මතු වෙන්න පුළුවන්. ඊයේ ඇති වෙච්ච බය ආද මතු වෙන්න පුළුවන්. ඊයේ ඇති වෙච්ච බැඳීම ආද මතු වෙන්න පුළුවන්. ඉස්සර ජීවිතේ නෙමෙයි මේ ජීවිතේ. නමුත් අර වේදනාවට තමන් තියෙන ප්‍රියකම සහ අප්‍රියකම තුළ තමයි වේදනාවට තණ්හා කරනවා. හැවත් වේදනාව වේදනාව කියන්නේ රිදීම නෙමෙයි විඳීම. විඳීමට මමත් එකතු කරනවා. විඳීම බාරගත්තාම විඳීම ප්‍රතික්ෂේපවා විඳීම මම වෙනවා. අන්න බුදුදහමේ මම හැදෙන තැන. මායන්නේ මම හැදෙන්නෙත් නැහැ. කයන්න යන්නේ මම හැදෙන්නෙත් නැහැ. යම් විඳීමකට ඇලුනහම ගැටුනහම මම වෙනවා. තණ්හා වුණොත් උපාදාන. ගැලවෙන්න බැරි ආකාරයට බැඳීමකටපත් වීමට කියන නමක්, චිත්තාභ්‍යන්තර ගත වීමට අවශ්‍ය හේතු සැකසීමට කියන නමක් උපාදාන. ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ ඕනෑම එකක් තුළ අරමුණක් තුළ මේක සිදු වෙනවා. රූප උපාදාන, ශබ්ද උපාදාන, ගන්ධ උපාදාන, රස උපාදාන, පොට්ටබ්බ උපාදාන, ධම්ම උපාදාන. උපාදාන පත්‍ය භව. අදින් පසුව හෙටට අනිද්දට මතු ජීවිතයට ගන්න පුළුවන් විදිහට චිත්තාභ්‍යන්තරයේ හේතුවක් සැඟ වෙනවා. ඒකට කියනවා භව. කර්ම භව, උත්පත්ති භව. මෙන්න මේ ඇස තුළ අරමුණු රසයක් විඳින්න ගියාපුවාම, කන තුළ අරමුණු රසයක් විඳින්න ගියාම, නාසය තුළ, දිව තුළ, කය තුළ අපි සඳහන් කළ පරිදි ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ, කය තුළ, සිත තුළ අරමුණු රසය විඳීමේදී අරමුණ එතන අවසන් වුණාට යලිත් තරහක්, වෛරයක්, ක්‍රෝධයක් හෙට නැත්තම් පසුව නැවත උපදින්න පුළුවන් පරිචිත්තාභ්‍යන්තරයේ සැඟවීමට තමයි අවිද්‍යා සංකාර කියන්නේ. අතීත එකක් නෙමෙයි, දැන් සිදුවෙන දෙයක්. ඒ නිසා පටිච්චසම්පාද පිළේ තියෙනවා තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරා කියලා. අරමුණක් තුළ තණ්හා උපාදාන භව වීම අවිද්‍යා සංකාරයයි. ඔන්න අර මේකට ගත්තාම අර හේතු ඉතුරු වෙන එකට තමයි කර්ම රැස් වෙනවා. අකුස් කර්ම රැස් වෙනවා කියන්නේ. අකුසල කර්ම රැස් වෙනවා කියන්නේ.
අකුසල කර්ම නෙමේ කර්ම රැස් වෙනවා කියලා ගත්තොත් හරි. මොකද මේ සෑහෙන කාලයක් තුල අපිට මේ කර්ම කියන පදයට පාප කියන අර්ථයක් අරගෙන කුසල කියන අර්ථයට හොඳ එකක් අරගෙන පව්පින් කර්ම කියන අර්ථයෙන් තමයි සමාජයේ භාවිතා කරන්නේ. නමුත් අවිද්‍යාපත්‍ය සංඛාරා කවුරු හරි කුසලයක් කියලා කියනවද? නෑනේ. අවිද්‍යාපත්‍ය සංඛාරා කුසලයයි. ඒ අවිද්‍යාපත්‍ය සංඛාරයෙන් වෙන්වීම කුසලයයි. යන්න අකුසලයෙන් වෙන්වීම කුසලය. ඉතින් අකුසලයෙන් වෙන්නේ මේ කුසලය වෙනයි. පවෙන් වෙන්වී පින් කරන එක වෙනයි. මේ දෙක එකක් නෙවෙයි. පවෙන් වෙන්වී පින් කරන්න බෞද්ධ ඉන්නත් පුළුවන්, ලෝකේ ඉන්න ඕන කෙනෙකුට පුළුවන්. බුදුදහම දැනගත්තේ නැති වුණාට. නමුත් අකුසලයෙන් වෙන්වී මේ කුසලයේ කරන්න පුළුවන් වෙන්නේ සෝවාන් සිර රහත් දක්වා ආර්ය පුද්ගලයන් සඳහා පමණයි. අනිත් අයට බෑ ඒක. ඒක ආර්ය මාර්ගයක්. ඇයි ඒක විද්‍යා විමුක්තියනේ තියෙන්නේ. විද්‍යා විමුක්තිය හම්බ වෙනවද පෘථග්ජනයට? නෑ. ඒකයි ඔබ මට දුන්න මාතෘකාවට මම කැමතියි. මට මේ ගැටලු නෑ. නමුත් සමාජයට උතරම් පහසුද මම දන්නේ නෑ. ඉඳලා හිටලා වුණත් එබඳු මාතෘකාවක් දෙනවට මං හරි ආසයි. මොකද සියලු දෙනා නැතත් මේවා මේ තාක් තේරුම් ගනිමින් යන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. එබැවින් ඔවුන්ගේ හිත සුවපෙන සිද්ධ වෙනවා. තව ඔබ අහලා නැද්ද මෙහෙම? දස අකුසලය. ඔබ ඉගෙන ගත්ත පාසල් පොතෙන් ගන්නකො ප්‍රාණඝාත, අදත්තාදාන, කාමිත්‍යාචාර 10යි. මුල 10 පැත්තකින් මුල බත්තාම ලෝභ දේශ මොහ. අකුසල මූලේ ලෝභ දේශ මොහ. අකුසලයෙන් වෙන්වීම කුසලයයි. ඒ මොකක්ද? අකුසලයෙන් වෙන්වීම කුසලය කියන්නේ පින් කරන එකද? මුල අලෝභ දේශ මොහ. අන්න ඒක තමයි ආර්ය මාර්ගය. මේ මොහොතේ මේ අරමුණට මුලා වී චිත්තාභ්‍යන්තරයට හේතු ඉතුරු කොට අවසන් කිරීම සංයෝජනයයි. සංයෝජනය කියන්නේ සසරට බැඳෙනවා කියන එකනේ. ඉතින් සංයෝජනයට බැඳෙන ක්‍රියාමාර්ගයක් කරලා කොහොමද සංයෝජන කැඩෙන්නේ? සසර ගමන නිමා වෙන්න මොකද කරන්නේ? සංයෝජන කඩන්න ඕනේ. නම් සංයෝජන බැඳෙන තැනට අවිද්‍යාපත්‍ය සංඛාරා කියනවා. කැඩෙනකොට විද්‍යා විමුක්ති කියලා කියනවා. එමයි ඒ කාරණාව. දැන් මේක අපි මේ පෙළක් තුල කතා කරන්නේ. අනතුරු අපිට අර විද්‍යා විමුක්ති පෙළත් කතා කරන්න පුළුවන් මෙහෙම. අනතුරු ඒක තේරුම් ගත්ත පුද්ගලයා තේරුම් ගත්තනම් එදා පටන් ප්‍රායෝගික වෙන්න වෙනවා. මේ පෙළදහම පොතේ තියෙන පෙළදහමේ දෙපැත්ත පළවෙනි පැත්ත දැනට ලෝකේ ඕන කෙනෙක් ගාව සිදු වෙනවා. දැන් මම පෙන්නපු ඔය තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනාපච්චා තණ්හා තණ්හාපච්චා උපාදාන උපාදානපච්චා භව කියන එක දැනගන්න ඕනේ නැහැ. බෞද්ධයා තුලත් අබෞද්ධයා තුලත් දේශීය තුලත් ජාත්‍යන්තර තුලත් ඕනෑම පුද්ගලයෙක් තුල ඇහි කනේ නාසයේ දිවේ කය සිදු වෙන්නා වූ සියුම් දහමක් මේ. එවඳු ඇසක් තුල මේ සියුම් දේවල් විග්‍රහ කරන දහමක් මේ ලෝකේ තියෙන කිසිදු ආගමික පොතපතක මම දැකලා හැම නැහැ. මම දැන් සියලු ආගම් වලට අයිති පොතපත් පරිහරණය කරපු කෙනෙක් අපි. ඒ මනෝවිද්‍යාත්මක දහම විග්‍රහ කරන්න සමත් කතුවරයෙක් ඉඳලා නැහැ. බාහිර වශයෙන් පුද්ගලයෙක් වශයෙන් සංවරය හොඳ නරක දෙක මුල් කොටගත් සංවරය නැත්නම් අපේ බුදුදහමේ සඳහන් පව්පින් දෙක මුල් කොටගත් සංවරයක් කරුණාම මේ අවිද්‍යාවයි විද්‍යාවයි නෝ දෙකට බෙදපු සංවරයක් දේශනා කරන්න බුදුවරයෙක්ම ඉන්න ඕනේ. ඒ සියුම් දහම ලෝට ඉස්මතු වීම තමයි බුද්ධ කෘත්‍ය කියලා කියන්නේ. ඒ සියුම් දහම ලෝකේ පවතින එක තමයි මිනිස්සුන්ගේ වාසිය. Tamanටත් ග්‍රහණය කරගෙන අනුගමනය කරන්න පුළුවන්. අන්න එක ලෝකේ තියෙනවට කියනවා විවටෝ විරෝචති. විවෘත වුණොත් බබලනවා. ඒ මග වැහුනොත් නොපටිච්චන්නෝ වැහුනොත් බබලන්නේ නැහැ. ඔය ගත වෙච්ච සීවස් 7-8ක් කියලා කියන්නේ ඕක පොතේ පෙළ තිබුණාට අදාළව පැහැදිලි කරගන්න බැරි නිසා වැහුණු යුගයක්. ඒ නිසා මවටත් බැරි වුණා, පියාටත් බැරි වුණා, ගුරුවරයාටත් බැරි වුණා, භික්ෂුවටත් බැරි වුණා, භික්ෂුණීටත් බැරි වුණා. සාමණේර හිමියන්ටත් සාමණේර භික්ෂුණීටත් බැරි වුණා, උපසපන් භික්ෂුණීටත් බැරි වුණා. ඔන්න ඔක්කොම තුල කර්ම තිබුණා, පාප කර්ම ඉවත් වෙන්න ඇති, පුණ්‍ය කර්ම කරන්න ඇති, දාන සීල භාවනා කරන්න ඇති. නමුත් අවිද්‍යාපත්‍ය සංඛාරා තුල පරලෝ යන්න අපවත් වී අදාරන්න ඇරුණාම විද්‍යා විමුක්තියෙන් පරලෝකීය බවට ලකුණක් නැහැ නේද? විද්‍යා විමුක්තියෙන් පරලෝක ගියා නම් රහතන් වහන්සේ පිරුණම් වැඩියා කියලානේ කියන්නේ.
මලියදේව මහරහතන් වහන්සේගෙන් පස්සේ එහෙම වචනයක් කියවෙන්නේ නැත්නම් නම් කවුරුත් අවිද්‍යාපත්‍ය සංඛාරා තුල සසර ඇවිදින පාරේ ඉන්නවා කියන එකනේ. ඔබ ඔය මාත්‍රකා දීපුවම මට මේ කාරණා ඔක්කොම මතුවෙනවා විවරණය කරන්න පුළුවන්. සමස්තයම පෘථග්ජන භාවය තුළ හිර වෙලා. ඒක තුළ අර කර්මක්ෂය කිරී කර්මය අතෑරලා අපුණ්‍ය කර්මයයි පුණ්‍ය කර්මයයි දෙකට බෙදාගෙන අපුණ්‍ය කර්මයෙන් ඉවත් වෙන්න හදනවා පුණ්‍ය කර්මය කරමින් සැප හොයනවා. කර්ම මාර්ගයේ හොඳ එකට අහු වෙලා ඉන්නවා බුදු සමය තුළ කර්මක්ෂය කිරීමේ මාර්ගයක් තියෙනවා ලෝකෝත්තර විමුක්ති සඳහා කියලා අහන්න ලැබෙන්න ඕන තේරෙන්න ඕන තේරුණාම අනුගමනය කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් මෙන්න මේ විදිහට අපට අපි තුල මේ අපි කතා කරන ඇහැට රූපයක් පේනවා රස විඳිනවා කියන තැන කනට ශබ්දයක් ඇහෙනවා ඒ මිහිරා මිහිර විඳිනවා කියන තැන ඒ අපි දකින දෙයට එහා යමින් මමත්වයෙන් ගැනීමෙන් යලි විඳීමේ ඕනකමක් සහිතව සසරේ යලි උපදවා ගන්නට හේතුවක් ඉතුරු වීම අවිද්‍යාපත්‍ය සංඛාරා. ඒක දැනගන්න ඕනේ කරමින් ආවේ ඒක තමයි අනන්ත සංසාරයක තමයි කරන්නේ. දැන් බුදුවරයෙකුගේ කරුණු පැහැදිලි කිරීම තුළ තමන් ළඟ සිදුවෙනා වූ මේ මුලාව තේරුම් ගැනීම පළවෙනියෙන්ම කෙරෙන්න ඕන තමන් පිරිහෙන මාර්ගයේ යමින් ඉන්න බව. තමන් භවගාමියෙක් බව. තමන් සසරේ ඇවිදීමේ යානයට ගොඩවලා ඉන්න බව. ඔය සාමාන්‍යයෙන් තියෙන යාන හෙලිකොප්ටර් යාන, ගුවන් යාන, ජෙට් යාන ඒ යන්න පුළුවන් දුර තියෙනවානේ එක. හෙලිකොප්ටර් යාන යන්න පුළුවන් සෑහෙන දුරක් විතරයි. ගුවන් යානෙට ඊට වඩා ටිකක් ඉහළින්, ජෙට් යානෙට ටිකක් ඉහළින්. ක්‍රොකට් යානෙට අභ්‍යවකාශයත් එහා ගිය හැකි. ඒ වගේ මේ කර්මය කියන්නේ යානයක්. පාප කර්මයේ යානයේ ගොඩ වෙලා සත්වෝ කයෙන් ගියේ නැති වුණාට අපායට යනවා. පුණ්‍ය කර්මයේ යානයේ ගොඩ වෙලා සත්වෝ මිනිසුන් අතර හෝ දෙවියන් අතරට යනවා. ධාන කර්මයේ යානයේ ගොඩ වෙලා සත්වෝ රූපී අරූපී බඹතල යනවා. ඔවුන් භවගාමී යානයේ අරුණාම බුදුන් හෙලි කළ භව නිරෝධගාමී යානයට උඩ හම්බෙලා නැහැ කාටවත්. යානය කියන්නේ ගුවන් යානේ ගුවනින් යන්න උදව් වෙනවා කියන එකනේ. ඒ අර්ථයෙන් මම මේ පාවිච්චි කරන්නේ. මොකද මේ වචන සිංහලයේ තියෙනකොට බුදුන් වහන්සේ වදාළට වඩා හොඳට සිංහලයේ වචන තියෙනවා පාවිච්චි කරන්න. පාලියේ තරම් වචන තියෙන නැතුව ඇති. අවුරුදු 2000 ගණක් සංකීර්ණ වුණා වූ එහෙම නැත්නම් ඒකට කියන්නේ සංකීර්ණ වෙනවා නෙමෙයි පරිණාමය වුණා වූ භාෂාවක් අපිට තියෙන්නේ. එක වචනෙට වචන 50 100 තියෙන ඒවා තියෙනවා. ඉතින් ඒ නිසා තේරෙනවා නම් කතා කරන්න වචනක් තියෙනවා ඕන තරම් පැහැදිලි සිංහලෙන් තරම් හොඳට පැහැදිලි කරන්න පුළුවන් දහමක් බුදුදහම පැහැදිලි කරන්න පුළුවන් භාෂාවක් මම දකින්නේ නැහැ ලෝකේ තියෙනවායි කියලා. ඒ වගේම අපි ඉගෙන ගත්තේ සිංහල චතුර්ලෙස අපිට සිංහල කතා කර හැකි. ඔබ ඉගෙන ගත්තේ සිංහල ඔබට වටහා ගත හැකි. නමුත් ධර්මය කියන්නේ භාෂාවක් නෙමෙයි. භාෂාවෙන් තේරුම් කරලා දුන්නාම අනුගමනීය ප්‍රතිපදාවට භාෂාවක් නැහැ. දැන් එතකොට මේ සමාජයේ අවිද්‍යා පත්‍ය සංඛාරා තුළ භවගමන හදන සංයෝජනයෙම නේද ඉන්නේ. සංයෝජනය කියන්නේ සතරට බැඳෙනවා කියන එක. පළවෙනි සංයෝජනේ බලන්න මොකද්ද කියලා. සක්කාය දිට්ඨි. සක්කාය කියන්නේ මොකද්ද? අර ඇහැට හම් වුණ අරමුණ, කනට හම් වෙන අරමුණ, ඒක රූප වේදනා සංඥා සංකාර පහට අයිති. ඒකට එන දේ තණ්හා උපාදාන වශයෙන් ගැනීමට තමයි දිට්ඨි කියන්නේ. මම කොට ගන්නවා. අරමුණ සක්කාය දිට්ඨිය ගත්තාම බැඳෙනවා සංයෝජනය වෙනවා. එතකොට ස්කන්ධ පහ පංච උපාදාන ස්කන්ධය වෙලා සැලී උපදින්න හේතුවක් ඉතුරු වීම අවිද්‍යා පත්‍ය සංඛාරා. එහෙම ඉතින් පොතපත හෝ දේශකින් වහන්සේලා පැහැදිලි කරනවද මම දන්නේ නැහැ. මට ওই හැමෝටම සවන් දෙන්න වෙලාවකුත් නැහැ. ඕනෑම දේශකින් වහන්සේ කෙනෙකුගේ දේශනාවක් දෙකක් බලනවා මම. බලලා ඉතින් කොතනින් හරි මුලින් කිව්වට අගට යන්න බැරි බව හොයා ගන්නවා. එතනින් එහාට අහන්න දෙයක් නැහැ. නමුත් ඔබ මේ වගේ මාතෘකාවක් අපිට ඉදිරිපත් කරපුවම අපිට ලැබී තිබෙන කාලයට අනුව අපි වැඩේ ගොඩ දහන හැටි කියලා දෙන්න දන්නවා. මේ පෙළදහම ආශ්‍රයෙන් අපේ හිතුවක්කාර දෙයක් නෙමෙයි මේ ත්‍රිපිටකයේ තියෙන පෙළදහම ආශ්‍රයෙන්. දැන් ඊළඟ පදේ මොකද්ද? කුසල ධර්මයන්ගේ රැස් කිරීමට කියන එකේ තේරුම පින් රැස් කිරීමට නෙවෙයි. ඒ පින් නිසාත් උපදිනවා නම් ඒක අවිද්‍යාපත්‍ය සංඛාරා නෙවෙයිද? නමුත් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන කාරණා හතරටපත් වෙනකොට නූපන්න කුසල් උපදිනවා කියන්නේ සෝවාන් වෙනවට. උපන්න කුසල් වැඩි දියුණුවා කියලා කියන සකෘදාගාමි වෙනවට. ආන්න ඒකයි එතන නූපන්න කුසල් ඉපදී උපන්න කුසල් වැඩි දියුණුව කියලා කියන්නේ.
ඒකනේ අකුසලෙන් වෙන්නේ මේ කුසලේ ලෝකෝත්තර කුසලේ. මේ අර්ථයෙන් ගන්න දන්නේ නැති එකයි තියෙන්නේ. එතකොට ඒකට උදව් වෙන්නේ මොකද්ද? අර රැස් කරන්න උදව් වුණේ අහිරික අනොත්ප්ප. එහෙම නැත්නම් ඒ අරමුණට ඇලෙන්න ගැටෙන්න තියෙන ලැජ්ජා බය නැතිකම නැත්නම් එකතු වීම. දැන් හිරියොත්ප්ප කියන එකේ තේරුම කුසල චෛසිකේවත් ඒකෙන් වෙන්වීමට බල පවතුරන්න පුළුවන් චෛසික දෙකක්. අකුසල කුසල චෛසික කියලා වෙනව ගන්නවනේ සද්දා සති හිරියොත්ප්ප. අන්න ඒවා භාවිතා කරන පුද්ගලයාට අකුසලයෙන් වෙන් වෙන්න බලය ලැබෙනවා මේවෙන්. ඒවා දිනු වෙනකොට. විද්‍යාව පෙරටු වෙනවා කුසල ධර්මයන්ගේ රැස්වීමට. අපි දැන් ඊළඟට කතා කරන්න ඕනේ ඒක. මේ අපි කතා කළේ සසරට බැඳෙන පමාදවාදී පෙළදහම සංයෝජනය වෙන පෙළදහම අවිද්‍යා සංකාරය. දැන් අපිට බුදුන් වහන්සේ අලුතෙන් යෝජනා කරන අනුගමනීය පෙළදහම අපි තේරුම් ගන්න ඕන. ඒකත් ඇස තුළමයි කන තුළමයි නාසය තුළමයි දිව තුළමයි අර පරණ පුරුදු තැනමයි. සෝතංච පටිච්ච සද්දෝච උප්පජ්ජේ තෝස විඥානං තින්නම් සංගති පස්සෝ. ඇසට කනට නාසයට දිවට කයට ඕන එකකට හරි මේක. හැබැයි තින්නම් සංගති පස්සෝ කියන්නේ මේ තුනේ එකතු වීම ස්පර්ශය කියලා තමයි පොතේ ලියලා තියෙන්නේ. එහෙනම් බුදුහාමුදුරණත් තින්නම් සංගති පස්සෝ. එහෙනම් බුදුහාමුදුරුවෝත් අවිද්‍යාව දුරු කරලා නැහැ. බුදුන් වහන්සේට බාහිර හම් වෙන අරමුණු හඳුනා ගන්න පුළුවන් වුණාට තින්නම් සංගති පස්සෝ හේවත් අර අතීතයෙන් එන්න තියෙන ක්ලේශ ධර්මයන් නැහැනේ. බුදුන්ටත් ගලපන්න පුළුවන් වෙන්න ඕන තින්නම් සංගති පස්සෝ. එහෙනම් තින්නම් සංගති පස්සෝ හරියන්නේ කෙලස් තියෙන අයට තුනක් එකතු වීමෙන් චිත්තාභ්‍යන්තරයේ තියෙන තරහව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය හිතට එන එකට කියන නමක්. තින්න තුනේ එකතුවෙන් තමන් හදාගත්ත දේ හිතට එනවා. ඒකට කියනවා uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. බුදුරජාණන් වහන්සේට තියෙනවද මේ තුනට ගැටුණට කාම විතර්කෝ, ව්‍යාපාද විතර්කෝ, විහිංසා විතර්ක? නෑනේ. එන උන්වහන්සේලාට ඒක වළංගු නෑ. මන් දැත් උන්වහන්සේලා විද්‍යා විමුක්තිය සාක්ෂාත් කරලා තියෙන්නේ. දැන් මෙතන තමයි මේ සසර හදන සහ සසර කඩන සම්දිස්ථානය. සංසාරේ මොකද කළේ? මේකට එනකොට එකතු වුණ එක. අසුරු ගසන සැනකින් ලෝභයට, දේශයට, මොහයට, ඊර්ෂ්‍යාවට, ක්‍රෝධයට, වෛරයට ආපු ගමන් ක්‍රියාත්මක කළා. ගැහුවොත් ගැහුවා, බැන්නොත් බැන්නා, පලිගත්තොත් පලිගත්තා, වැරදි කළොත් දඬුවම් දුන්නා. රිදෙව්වොත් රිදෙව්වා. ඒ තමයි එකතු වීම කියන එකේ සිංහල අර්ථය. නමුත් අර ලහු පරිවත්තන් කියන එකේ තේරුම ආව නැසෙනවා. නැසෙන්න නොදී එකතු වෙනවා. නැසෙන එකට එකතු අල්ලා ගන්නවා. අලුතෙන් හදන්නේ බලපුවාම. ආපු එකට අයිතිය තියෙන්නේ නැසෙන්න. අපි තමයි මේකට මේ එකතු වෙලා අලුතෙන් වර්තමානයේ හදා අනාගතයක් හදන්නේ. වර්තමානයේ ඒකට තමයි අර වේදනා කියන්නේ විඳීම කියලා කියන්නේ. තණ්හා උපාදාන භව කියන්නේ ඒක ඔස්සේ අනාගතයක් හදනවට. මෙන්න මෙහෙම වර්තමාන ඇස තුල, කන තුල, නාසය තුල මිනිසා සසර හදා ගන්නා බව සසරක් තියනවා නෙවෙයි. එම් පවිනුස් සසර හදන්න පුළුවන්. ඒකට අපායේ පැත්තට. පිනෙන් සසර හදන්න පුළුවන් කාමසුගතියේ පැත්තට. ධානයෙන් සසර හදන්න පුළුවන් රූපී අරූපී භවවල පැත්තට භවගාමී. මේ උගුලෙන් ගැලවෙන්න බුදුවරු පහළ වුණා යරුනහම මේ උගුලේ හොඳ එක උගන්වන්න බුදුහාමුදුරුවෝ පහළ වුණේ නැහැ. අපේ රටේ බුද්ධ ධර්මයේ තියෙන මේ උගුලේ හොඳ එක උගන්වන එක. බුද්ධ ධර්ම කියලා. අනේ ඒවයි අපිට සමාජයට එලි කරන්න ඕන කාරණාව. හොඳයි මම මේ වගේ උදාහරණයක් කියන්නම්. ඔය අම්මලා දුවලා තාත්තලා පුතාලා සහෝදර සහෝදරියෝ යම්කිසි ප්‍රීති උත්සවයක යෙදලා ඉන්නවා. ඔවුන් ළඟ තියෙනවානේ භාවිතයට සුදුසා නොසුදුසු වචන කියලා එකක්. මේ අම්මලා තාත්තලා එන තැන දුවල පුතාලා යමක් භාවිතා කරන්නේ නැහැ. අම්මලා තාත්තලාත් කියන්නේ නැහැ. මෙතෙන් එනවා මේක උත්සව උන්මාදයක් නිසා මත්පැන් බී ගත්ත කට කැඩිච්ච මිනිස්සෙක්.
කටකඩිච්ච කියන්නේ කටකඩිලා නෙමෙයි කටකඩිච්ච වචන කියන. එනවා දෙපිට කැපෙන වචන කියන. වෙරිමර ගාතේ මොකක් හරි කියවෙනවා මේ මව්පිය දූ දරු සෙනෙහසට නොගැලපෙන. ඒක ඇතුළත තියෙන දේ දරුවන්ට තේරෙන්නේ අම්මට තාත්තට තේරෙනවා. ඒ උත්තරේ දෙන්න කටට එනවා. ඔබටම මේ අත්දැකීම ඇති. මම නම් මගේ මව්පියන් ඉස්සරහ මට හරියට මතක තියෙනවා මේව. දැන් කියන්න උත්තරේ ආවා. මොකටද මං කියන්නේ කිව්වා කියලා හිතේ තියාගන්න. ආවා උත්තරේ දුන්නේ නෑ නේද? එන එක අතාරින්න පුළුවන් නේද අපිට? කිව්වනම් ප්‍රශ්නේ දුරදි යනවා. කිව්වේ නැතුවම ඉවර වෙනවා. මේ බුදුහාමුදුරුව අදාළ සතිපට්ඨානෙන් අතහැරීම නෙවෙයි. අර මාතෘත්වයට පීතෘත්වයට නොගැලපෙන නිසා ඒක එකතු නොකර අතහැරීම. මොහොතකින් මේ එන දේ අපිට එකතු වෙන්නත් පුළුවන් අතාරින්නත් පුළුවන්. මේ එකතු වීම තමයි අවිද්‍යාව, අතහැරීම තමයි විද්‍යාවට යන පාර. අම්මා හෝ තාත්තා හෝ ඉඩකඩම් හෝ අතහැරීම නොව මේ ආපු වලට නමක් තියෙනවා. මේ මොහොතට මේ හිතට එන එකට ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය කියන වචන තියෙනවා. නැත්නම් ත්‍රිවිධ විතර්ක කියලා කියනවා. කාම විතර්කයේ උපදිනවා, ව්‍යාපාද විතර්කයේ උපදිනවා, විහිංසා විතර්ක කියන්නේ එන අදහස. මේ විතර්ක තුනේ අභ්‍යන්තරයේ බුදුන් වහන්සේ පෙන්නනවා තියෙන්නේ පාපකාරී චේතනාවක් කියලා. වදයට ලක් කරන්න, බන්ධනයට ලක් කරන්න, පැහැර ගන්න, ගමෙන් පන්නන්න, සතු දේවල් උදුරා ගන්න. එහෙම නැත්නම් පෙස්සන් ගහලා රස්සාව නැති කරන්න. එහෙම නැත්නම් ඔහු සතු වස්තුව Taman සත්නක වෙන විදිහට යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කියන්නේ. නොපෙනෙන බලවේගයක් තුළ ඔහුගේ ජීවිතය අඩපව. අන්න ඒව සඳහා ඇතුළතින් බලපාන එකට කියනවා ලෝභ, දෝෂ, මෝහ. නැත්නම් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක. එහෙනම් ඒ මොහොතට මේවා ආපුහම මිනිස්සු මොකද කරන්නේ? අතාරිනවද, එකතු වෙනවද? ඔන්න පව් කරනවා කියන එකේ තේරුම. මේ ඊතා බලවත් සංසාරේ බොහෝ කල් කර තිබෙන බැවින් මේ ජීවිතේ පමණක් නො පෙර ජීවිතත් කර තිබෙන බැවින් මේ ජීවිතයත් ළමා කාලේ පටන්ම මේ එකතු වීම නැමැති කැත පුරුද්දට, මේ ලෝභ දේශ මොහයන්ට එකතු වීම නැමැති ප්‍රමාදවාදී පුරුද්දට, සසර හදන පුරුද්දට විශාල ශක්තියක් අපි දීලා. දැන් මේට එරෙහිව සටනක් දියත් කරන්න බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ. එකතු වීම වෙනුවට එකතු නොවීම. මොහොතකින් උපදින අරමුණට අර අම්මලා තාත්තලා මොකටද මං කියන්නේ? කිව්වා කියලා හිතේ තියාගනින් කියලා අතෑරියා. මෙන්න මෙහෙම විශාල ආවේගයක් අපේ හිත ඇතුළත එනවා. එක එක පුද්ගලයා දියුණු කරගත්ත තරමට. මම මෙහෙම දකිනවා. ඒක ආරම්භයක් විතරයි එහාට දියුණු වෙනහැට තේරුම් ගන්න. කුංචි දරුවට බඩගිනියනවා. කිරියෝන. ඉතින් කිරියෝන කියලා කෑ ගහන්න බෑ, තේරෙන්නේ නැහනේ. අඬනවා. එතකොට දැනගන්න ඕන අම්මා දෙන්න. දැන් කිරියෝන එක කැමැත්තක්. නමුත් බාධා වෙනකොට කිරි හම්බ වෙන්නේ නැතුවම ළමයට තරහ එනවා. දැන් ඔන්න අර කාම විතර්කේ දැන් ව්‍යාපාද විතර්කේ බවට පත් වුණා. තව ටිකක් අම්මා එන්නේ නැත්නම් ඊට පස්සේ ඉස කැටකින් ඇද ගන්නව නැත්නම් ළඟ තියෙන එකක් අල්ලලා විසි කරනවා. ඒ විහිංසාව විතර්කයට ගිය හැටි. මේ කුඩා දරුවගෙන් ආරම්භ වුණ මේ දේ ලොකු වෙන බෝම්බ ගහන තරමට, රටක් විනාශ කරන තරමට, කපා කොටා ගන්න තරමට මේ ත්‍රිවිධ විතර්කය පාවිච්චි කරමින් මිනිස්සු පිස්සු නටනවා ලෝකේ. කවදා හරි ඔබට තේරෙනවද? තේරුම් ගන්න පුළුවන් වෙයිද? මේ වැරදි ඔක්කොම කරන්නේ මිනිසුන් නොව මිනිසාගේ චිත්තාභ්‍යන්තරයේ බලවත් වුණ කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ විසින් බව, මිනිසාට දුක් දෙන්නේ මේ තුන් දෙනා බව, මේ තුන් දෙනා අපේ හතුරු බව. එනම් මේ තුන් දෙනා එලව ගන්න එක තමයි විද්‍යා විමුක්තිය කියලා කියන්නේ. එලව ගන්න හැංගිච්ච තැනට ගිහින් අදලා එලවන්න බෑ. ආවහම එලවන්න ඕන. මොකද තියෙන තැනක් හොයන්න බෑ මේවා. එනකොට දැනෙනවා තියෙන බව. ආවම එකතු වීමෙන් සසර හැදෙනවා, පවත්නවා. එකතු නොවීමෙන් එයා මේ යන්න බෑ. අන්න එකතු නොවීමෙන් අර සිත හටගත්තාම නැති වෙනවා කියන න්‍යාය ක්‍රියාත්මක වෙනවා. ඒකට කියන්නේ ඕනෑම මොහොතක පස්ස නිරෝධෝ කියලා. අර අතීතයේ එන එකට එකතු නොවීමට මේ පෙන්වන්න නිරෝධ කරනවා කියලා කියන්නේ. දැන් එහෙනම් නිරෝධ නම් ඒක පරිනිවේදනාවක් වශයෙන් විඳින්නේ නැහනේ. විඳීමක් නැත්නම් තණ්හාවක් නැහනේ. තණ්හාවක් නැත්නම් උපාදානයක් නැහනේ. උපාදානයක් නැත්නම් භව නැහනේ. දැන් දහම් පෙළට යන්න. තණ්හා උපාදාන භව නම් අවිද්‍යා සංඛාරා. තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් විද්‍යා විමුක්ති. නැවත නැවතත් අරමුණෙන් අරමුණට නොඇලී අවසන් කිරීම තුළ ඔබ යන්නේ විද්‍යා විමුක්තියට.
මෙන්න භාවනාව. තථාගත බුදු පියාණන් වහන්සේ මේ ධර්ම න්‍යායන් තුල ඔබ සසරේ ඇලෙන හැටි කියලා දෙනවා අවිද්‍යා සංකාර තුල. ඔබින් ගැලවෙන හැටි කියලා දෙනවා විද්‍යා විමුක්තිය තුල. විද්‍යා විමුක්තිය තුල හම්බ වෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල වලින් නිවීම. ඒක තමයි නූපන් කුසල් උපදිනවා උපන්න කුසල් වැඩි දියුණු කරනවා කියලා කියන්නේ. ඒක ලස්සනට තියෙනවා. තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා. තණ්හා නැත්නම් උපාදාන නැහැ බව නැහැ විද්‍යා විමුක්තිය. ඔය තියෙන සූත්‍ර වල තියෙනවා ත්‍රිපිටකේ. ඒක එක සැරයක් නෙවෙයි. ඒ ජීවිත අවසානයේ හම්බ වෙන එකක් නෙවෙයි. නැවත නැවතත් අරමුණෙන් අරමුණට මුලාව අවසන් කිරීමේදී අතීතයේ මේ අනාගතයක් නොසැදී අවසන් වෙනවා. මෙන්න මේක තුල දකින්න ඉගෙන ගන්න අරමුණට ඇලී අනාගතය හදන එකට තමයි මගේ මම මගේ ආත්ම හිවත් නිත්සුකාත්ම වශයෙන් ගැනීම කියලා කියන්නේ. එතනින් ඒක බලන්න වෙනවා. අතීතේ එන්න ඕනේ. උප්පන්නං කාමිතක්කං කියලා දෙන උපදින්න එපා කියලා නෙමෙයිනේ. උප්පන්නං ව්‍යාපාදිතක්කං කියන්නේ උපදින්න ඕනේ ඒවා. හැබැයි ඒක නාදිවාසේති පජහති තමයි ක්‍රියාත්මක කරන්න කියන්නේ. අපි පුරුදු වෙලා තියෙන්නේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නබියන්ති කරොතේ නානා භවං ගමේති. ඒක තමයි සත්‍යය පුරුදු කරගත්ත පාර. ඒක බලවත්. ඒක නොකරන්න කියන එකයි මේ එකතු නොවෙන්න කියලා කියන්නේ. එකතු වීම නිත්‍ය සුඛාත්ම නම් එකතු නොවීමට අනිත්‍ය කියනවා. ඔන්න බුදුදහමේ දුකින් මිදෙන අනිත්‍ය තියෙන තැන. මේක තේරුම් ගත්තාම මට අනිත්‍ය නිසා දුකයි කියන එක පිළිගන්න බෑ. කවුරු හරි පාලියෙන් තියෙන යදනිච්ඡන් තන් දුක්ඛං කියන එක සිංහලට වරද්දපු ලොකුම වැරැද්දක් ඒ. අනිත්‍ය නිසා අඳුකුණම් බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ සම්බලලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන්න කියන්නේ දුකටපත් වෙන්නද? පංච උපාදානස්කන්ධේ නැවත නැවතත් අනිත්‍ය දුක්ඛ අනාත්ම බලනවා කියන්නේ ওই විද්‍යා විමුක්තිය මොහොතක් පාසාම සෝවාන් සිරහත් දක්වා. එතකොට දුක දහම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධ අනිත්‍යයේදී නෑ නිවීම නැමැති සැපනේ. එහෙනම් කවුද ලියුවේ යදනිච්ඡන් තන් දුක්ඛං කියලා? සිංහලට යමක් අනිත්‍ය නම් දුකක් කියලා. යදනිච්ඡන් තන් දුක්ඛං පාලි පදේ හරි. සිංහලට ලියපු එකේ තියෙන වැරද්දක්. මේවා හිතන්න ටිකක් දුර ගිය නුවණක් තියෙන්න ඕන. මේ පිළිබඳ විශේෂ ගවේෂණයක් කළා වූ නුවණක් තියෙන්න වෙනවා. ඔබටත් මා මේ කරුණ ඉදිරිපත් කරන්න නිසා කල්පනා කරන්න. මම හිතනවා මේ මාතෘකාව දෙන්න තරම් ඔබ ඥානවන්ත වුණා. නැත්තම් මේ මාතෘකාව මට දෙන්නේ නැහැ කවුරුවත්. එහෙම. නමුත් මේ මාතෘකාවට සාධාරණ ඉටු කරන්න ඕන අපි. දැන් මේක මේ එක පෙළයි ඉදිරිපත් කළේ. ඇහේ කනේ නාසයේ දිවේ කයේ සිතේ අවදි වූ තැන් පටන් නින්දට යනතුරු තින්නම් සංකපස්ස හම්බ වෙනවා. නැවත නැවතත් තැන්වත් බලමින් වාසය කරන්න අනුපස්සී විහෙරති. අරකට එකතු නොවෙන්න දියුණු කරන්න ආව එකට කියනවා සතිපට්ඨානය වඩනවා කියලා. එකට එකතු වෙනවට සිහිය නැහැ කියනවා. ඉතින් ඔය කියන්නේ මට සිහිය ඉන්නවා කරන්න පෙවුන්නේ නැහැ 100ක් මොකද වුණා දන්නේ නැහැ නේ කියලා. ඒ තමයි සිහිය නැහැ කියන එක. එනිසා අපි මේ වගේ හැඟීමකදී මායයට පරාජය වෙනවා. එතනින් එහාට ත්‍රිවිධ විතර්කයේ විසින් ගහගෙන බැනාගෙන කපාගෙන කොටාගෙන ධනෙ විනාශ කරගෙන අනුපඩු කඩාගෙන සැපත දීලා තියෙන්නේ. ඔය ඉන්න ගමන් ටිකක් කල්පනා කරලා සතියන්ත පුවත්පත්වල යන්නා වූ අවුල් ටිකක් කල්පනා කරලා බලන්න. ඝාතනය වීම, ධනෙ විනාශ වීම ආදී කාරණා මේවා කලේ මිනිස්සුද ව්‍යාපාද විතර්කයේ සහ විහිංසා විතර්කයේද කියලා. එහෙනම් සාමකාමී ලෝකයක් අදහදන්න වනාන්තරගත වෙච්ච හාමුදුරුවෝ විතරක් නිවන් දැකලා බෑනේ. සාමකාමී ලෝකයක් හදන්න අනාගත බුදුහාංග සාසන නිවන් ප්‍රාර්ථනා කරලත් බෑනේ. අපි ත්‍රිවිධ විතර්කය හදන්න ඕන. සමස්ත සමාජයේ. අන්න එහෙමයි මේක සජීවී දහමක් වෙන්නේ. මේ මෙහි මොහොතේ ජීවත් වෙන මිනිස්සුන්ට සක්‍රිය දහමක් වෙන්නේ. අනුගමනීය ප්‍රතිපදාව. එතකොට මොකද වෙන්නේ? එතකොට අර කියන විදිහට මේ අදහස ආවහම වර්තමානයේ බොහෝ තැන්වල සිදුවෙනා වූ සිය ගහමරා කපා කොටා ගැනීම ආදී කාරණාවලට එකතු වෙන්න ඉඩ දෙන්නේ නැහැ සිහිය විසින් අතහරිනවා. අන්න ඒකට කියනවා කන්ති නැත්තම් ඉවසීම. කන්ති පරමම් තපෝතිතික්කා ලොකුම තපස ඉවසීමයි. මොනවා ඉවසීමද? තරහාම ඉවසන එක නෙමෙයි. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක තුනටම එකතු නොවි අවසන් කිරීම ඉවසීමයි. ඔන්න භාවනා මධ්‍යස්ථානය. ඔන්න මේ සසර කඩන තැන. ඔතනමයි
අහු වුණාම සතර හදන්නේ. සතර හදන්නාට ප්‍රමාද විහාරී කියනවා බුදුහාමුදුරුවෝ මේක කඩනවා නම් අප්පමාදෝ අමත පදං කියලා කියනවා. මේ පාර සසරට යනවා වෙනුවට බුදුන් වෙත යන පාර සකස් වෙනවා. මොහොතක් පාසාම බුදුන් වෙත කියන්නේ පිළිමෙතට හෝ බුදුරජාණන් වහන්සේ වෙත නෙමෙයි. බුදුන් කියලා කතා කරන්නේ නිවීමට නමක් නේ. බුදුන්ට තියෙනවානේ ධම්මකාය කියලා එකක්. ධර්මයේ දකීද බුදුන් දකී කියන ශරීරයක් දකී කියලා නෙවෙයිනේ. ඒ බුද්ධ පදයේ අවදි වූ බව කියන එකනේ පෙන්වන්නේ. ඒ බුදුන් වෙත තමයි අදත් අපට යන්න පුළුවන් වෙන්නේ. ඒක තමයි විද්‍යා විමුක්ති කියලා කියන්නේ. මෙන්න මෙහෙම පොතේ තිබෙන පෙළ උදව් කරගෙන අපිට එදිනදා අනුගමනීය ප්‍රතිපදාවක් පැහැදිලි කරලා තිබෙනවා. තමන් ජීවත් වෙන ගමන් තමන්ගේ යුතුයකම් ඉටු කරන ගමන් මේ ත්‍රිවිධ විතර්කයේදී තමයි මේ පස්ස නිරෝධයෙන් වේදනා නිරෝධයට කිරීම තුළ එකතු නොවීම තුළ අතීතයේ ඇවිදින් ඉවර වෙන අනාගතයක් නොහදා ඉවර වෙන මේ ආර්ය මාර්ගය හමු වෙන්නේ. බුදුන් වහන්සේ කලේ යයි. සාරිපුත්‍ර මහරහතන් වහන්සේලාද බුද්ධ පුත්‍රයන් වහන්සේලා කලේ යයි. පරපුරේ ඒ පාරේ ගියා නම් යමක් කලේ යයි. යම ඕන කෙනෙක්. ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදෙන්තරව. අපි කරමින් ඉන්නේ යයි. ඔබට යෝජනා කරන්නෙත් එයයි. මේකට පාරවල් දෙකක් නැහැ. බුදුන්ට එක පාරක් අනිත් අයට වෙන පාරක් කියලා නැහැ. ඕන කෙනෙකුට අවිද්‍යා සංකාර අනිත් අයට විද්‍යා විමුක්ති. වැරදි නම් අවිද්‍යා සංකාර ඕන කෙනෙකුට ඒ පෙළ හරි. විද්‍යා විමුක්තිත් ඕන කෙනෙකුට අනුගමනය කළොත් හරි. නැත්නම් මේවා බහලා නවද මේ සූත්‍ර පෙළ වශයෙන්. ඔන්න පෙළ දහම කියන්නේ ඕකයි. මේ සූත්‍ර දේශනාවල මේ එක පැත්තකට පළමුව ගන්නනවා මිනිසා දුකටපත් වෙන පෙළ දහම. ඕකේ ගිහින් ගැලවෙන්න බෑ. ඕක සසරට මෙන්න ගැලවෙන පාර කියලා ගැලවෙන පාර උගන්වනවා. අදාළ කරුණු තේරුම් ගන්නට තරම් තේරුම් ගැනීමට පදනමක් දමා ගැනීමට තරම් මෙම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේවා හේතු ආසනාව වේවා කියන සුභාශංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මෙම උතුම් ධර්මදේශනයේ ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සැදැහැති දායකත්වය දරනු ලබන්නේ අංක 19 ගාල්ල හීන් පැන්දල නිවසේ පදිංචි රමණී ගුණවර්ධන මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස ගාල්ල බටගන්විල පදිංචි විශ්‍රාමලත් රජයේ සේවක ප්‍රේමා වරකාපිටියේ මෑණියන් ඇතුළු පවුලේ දූදරු පිරිස සහ අහංගම දිගරැද්දේ පදිංචි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී පද්මා නාලිනී මෑණියන් ඇතුළු දරු පිරිස විසිනි. අරමුණු අතර උතුම් වූ ධර්ම දානින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය කුසලයේ මාර්තු මාස 3 වන දිනට 90 වන ජන්මදිනයේ යෙදෙන රමණීය ගුණවර්ධන මෑණියන්ට සුබ උපන් දිනයක් වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිස හේතු වේවා කියන ධර්මනුබරන්ගේ සමූහ සුභාශිංසනය හිමි වෙනවා. විශ්‍රාමලත් තැපැල් ස්ථානාධිපති වැහැර කුරුණෑගල පදිංචි පී රත්නවීර සොහොයුරාට නැත්නම් මා මණ්ඩියටත් නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් වූ ධර්ම දානයෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය සුජීවත සිටිනා වූ දායකත්වයේ දරූ රමණී ගුණවර්ධන මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ප්‍රේමා වරකපිටිය මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් පද්මා නාලිනී මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් ඊටමත් කෙටි ආත්ම භවයකදී චතුස්සත්‍ය අවබෝධය වී මේ දුක්ඛිත සතර කතරින් එතර වීමට අවස්ථාව ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ඒ ඉහාත්ම වශයෙන්ම තේරුණොත් නරකද? මම යෝජනා කරන්නේ එහෙමයි. පහුණාට නම් කමක් නැහැ. නමුත් ඉහාත්ම වශයෙන්ම තේරුම් ගන්න පුළුවන් අය තේරුම් ගන්න ඕන. මීට වසර 9කට පෙර පරලොසපත් ප්‍රේමතුංග ගුණවර්ධන ස්වාමි පුරුෂයාටත් මීට වසර 5කට පෙර පරලොසපත් රොස්ලින් රත්නවීර සොයුරිය හා මීට වසර 4කට ඉහතදී පරලොසපත් දංගෙදර පදිංචිව සිටි විශ්‍රාමලත් පාඨශාලාචාර්යනී කිරිවැන්දලගේ ඥානවතී මෑණියන් රත්නවීර පවුලේ පරලොසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන් සියලු දෙනාටත් වරකාපිටියේ මෑණියන්ගේ ස්වාමි පුරුෂයා ඇතුළු නමින් මිය පරලොසපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් අහංගම දිග රැද්දේ පද්මා නාලනී මෑණියන්ගේ පවුලේ මිය පරලොසපත් සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් පරලොව සුගතිගාමී වේවා නිර්වාණය පිණිස හේතු වේවා. ගෞරවනීය දේශකයන් වහන්සේගේ ශාසනික මෙහෙවර තව තවත් හොඳින් සිදු කිරීමට පිස උන්වහන්සේට නිරෝගී සුවපත් භාවය ලැබී ඉහාත්ම භවයේදීම උතුම් නිවන් සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. ප්‍රඥානාලිකාවේ සියලුම ගෞරවනීය දේශකයන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ කුසල බලයෙන් පින් අනුමෝදන් වී චතුස්සත්‍ය අවබෝධ වේවා. පින් අවශ්‍ය ඥාතින් ඇත්තම් මේ පින් අනුමෝදන් වී මතු භවයකදී මිනිසත් බව ලබා චතුස්සත්‍ය අවබෝධ කරගෙන සසරකින් නිදහස් වේවායි ප්‍රාර්ථනා කරමු. දිගු ප්‍රාර්ථනා සමූහයක් තිබෙනවා. සුජීවත්ව වාසය කරන්නා වූ මෑණියන් තුළ හැමතෙම දුක් නිරෝගී සුව ලැබේවා. සුබ උපන් දිනයක් වේවා.
පරලෝසෙපත් ඥාති වර්ගයාට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් නැත්නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගෙන මතු භවයකදී මිනිසත් බව ලබා අවිද්‍යා සංඛාරය වෙනුවට විද්‍යා විමුක්තිය මඟ හෙළි කරගෙන සසර ගමන නිමා කරන්නට හෙවත් දුක් නිමා කරන්නට ලැබේවා. අනුග්‍රහක බවතුන් වශයෙන් කටයුතු කළා වූ පවුලේ සැමටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටත් මේ මාතෘකාව ඔස්සේ අපි පැහැදිලි කළා වූ අවිද්‍යා සංඛාරය සහ විද්‍යා විමුක්තිය කියන දෙපැත්ත තේරුම් අරගෙන අවිද්‍යා සංඛාරයෙන් මිදී විද්‍යා විමුක්ති මඟ ජීවිතය තුළ තේරුම් ගන්නට ලැබීම තුළින් ලෞකික සහ ලෝකෝත්තර අභිවෘද්ධි දෙකම සපුරා ගන්නට හේතු ආසනාව වේවායි අපද ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිතයෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ